සයන්ස් A+ තුලින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ රසායනික බන්ධන කියන පාඩමට අදාළව එහි දෙවන කොටස. ඉතින් ඔයාලට මතක ඇති අපි රසායනික බන්ධනවල පළවෙනි කොටස කතා කළා අයනික බන්ධන කියන කොටස යටතේ. දැන් අපි කතා කරන්නේ මෙතනදී සහ සංයුජ බන්ධන ගැන. ඔයාලා මේ කොටසට කලින් අයනික බන්ධන කියන කොටස බලාගත්තොත් තවත් මේ පාඩම තේරුම් ගන්න ලේසි වෙයි. ඉතින් මේ සහසංයුජ බන්ධන කියන්නේ මොනවද? පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් තමයි පරමාණු අතර සහසංයුජ බන්ධන ඇති වෙන්නේ. ඔයාලට මතක ඇති බන්ධනයක් ඇතිවීමේදී අපි කතා කළා පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්න පුළුවන්. නැත්නම් ඉලෙක්ට්‍රෝන හුවමාරු කර ගන්න පුළුවන්. මේ වගේ ක්‍රම කීපයක් අපි කතා කළා. මේ සහසංයුජ බන්ධන සෑදීමේදී සිද්ධ වෙන්නේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක්. ඉතින් මේ පරමාණු ඇයි මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නේ? අපි දන්නවා හැම පරමාණුවක්ම එයාගේ බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තබාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට ළඟා කරගෙන ස්ථායී වීමට තමයි, එහෙමත් නැත්නම් උච්ච වායු වින්‍යාසය ලබා ගැනීමට තමයි හැම වෙලෙම උත්සාහ කරන්නේ. ඉතින් ඒ උත්සාහයේදී මේ බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන තවත් පරමාණුවක බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝනත් එක්ක හවුලේ තබා ගත්තොත් එහි උච්ච වින්‍යාසයට පැමිණෙන්න පුළුවන් නම් එයා එම ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන තමයි මේ සහසංයුජ බන්ධන ඇති කරගන්නේ. ඔයාලට මේ පිළිබඳව මේ උදාහරණය බලුවහම තේරුම් ගන්න පුළුවන්. ඔයාලට මෙතන ෆ්ලෝරින් පරමාණුවක් පෙන්වලා තියෙනවා. ෆ්ලෝරින් පරමාණුවේ බාහිර කවචයේ නැත්තම් සංයුජතා කවචය කියලා කියනවා අපි. එහි තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බලන්න. ෆ්ලෝරින් වල අවසාන කවචයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 7ක්. ඒ වගේම තවත් ෆ්ලෝරින් පරමාණුවක් ගත්තාම එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. මෙතනදී ඔයාලා හොඳට මතක තියාගන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල් විදිහට තමයි මේ කවචවල පිහිටන්නේ. ඉතින් මේ 7 යුගල් කළොත් යුගල් 3ක් සහ තනි ඉලෙක්ට්‍රෝනයක් පිහිටනවා. මේ තනි ඉලෙක්ට්‍රෝනය අනෙක් පරමාණුවේ තනි ඉලෙක්ට්‍රෝනය සමග හවුලේ තබාගෙන ෆ්ලෝරින් පරමාණු අතර සහසංයුජ බන්ධනයක් හදනවා. ඒ බන්ධනය නිසා ෆ්ලෝරින් අණුවක් හැදෙනවා. එහෙනම් ෆ්ලෝරින් අණුවේ ෆ්ලෝරින් පරමාණු දෙකක් තියෙනවා. මේ විදිහට ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන තමයි මේ ෆ්ලෝරින් අණුව උච්ච වායු වින්‍යාසය ළඟා කරගන්නේ. දැන් ඔයාලට පේනවා මේ පරමාණු දෙකේම අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් බැගින් තියෙනවා. එහෙනම් ඒ අණුව උච්ච වායු වින්‍යාසය ළඟා කරගෙන තියෙනවා කියලා අපි කියනවා. ඉතින් මේ විදිහට සහසංයුජ බන්ධන මගින් විවිධ අණු ඇති වෙනවා. ඒ අණු සම පරමාණුක වෙන්නත් පුළුවන්, විෂම පරමාණුක වෙන්නත් පුළුවන්. එහෙනම් සම පරමාණුක අණු කියන්නේ එකම වර්ගයේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් ඇතිවන අණු. විෂම පරමාණුක අණු කියන්නේ විවිධ මූලද්‍රව්‍ය පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් ඇතිවන අණු. මේ සම පරමාණුක අණු වලට ඒ වගේම විෂම පරමාණුක අණු වලට උදාහරණ මෙතන පෙන්නලා තියෙනවා. දැන් අපි මේ එක් එක් අණු අතර සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය රූප සටහන් ආකාරයෙන් අවබෝධ කරගනිමු. මෙතනදී ඔයාලට මතක් කරන්න ඕන ඔයාලගේ මේ සිලබස් එකට අදාළ අණු වලට උදාහරණ හොඳින් මතක තියාගත්තොත් ඒ ආශ්‍රිතව තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒට අදාළ උදාහරණ ඔයාලා හොඳින් මේ විදිහට රූප සටහන ආකාරයෙන් මතක තියාගන්න උත්සාහ කරන්න. අපි මුලින්ම බලමු හයිඩ්‍රජන් අණුව හැදෙන්නේ කොහොමද කියලා. එහෙනම් මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕන හයිඩ්‍රජන් අණුවේ තියෙන සහසංයුජ බන්ධන කියලා. ඉතින් හයිඩ්‍රජන් පරමාණුවක් ගත්තහම එහි අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි කියලා ලියන්නේ. ඉතින් මේ විදිහට හයිඩ්‍රජන් පරමාණු දෙකක
අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන එක බැගින් හවුලේ තබා ගත්තාම එහි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් බවට පත් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි හයිඩ්‍රජන් අණුව හැදෙන්නේ. ඉතින් අපි හයිඩ්‍රජන් අණුවේ සූත්‍රය ලියන්නේ H2 විදිහට. මේ විදිහට හැම අණුවක්ම ඔයාලට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පෙන්නලා කවචවල ඉලෙක්ට්‍රෝන තියෙන විදිහ පෙන්නලා ඒ අතර සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය පෙන්වන්න පුළුවන් නම් ඔයාලට මේ පාඩම කිසිම අමාරුවක් වෙන්නේ නැහැ. මෙතන ඔයාලට ෆ්ලෝරින් පරමාණුව පෙන්වලා තියෙනවා. එමගින් ඇතිවන ෆ්ලෝරින් අණුවත් පෙන්වලා තියෙනවා. අපි කලින් කතා කරපු උදාහරණය මේ විදිහට ඔයාලා තනියම මේ රූප සටහන් අදින්න පුරුදු වෙන්න. දැන් කතා කරමු අපි විෂම පරමාණුක අණුවක්. ඒකට උදාහරණයක් තමයි ජල අණුව. ඉතින් ජල අණුවේ තියෙන්නේ මොන මූලද්‍රව්‍යද? හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් පරමාණුවේ අපි දන්නවා එක ඉලෙක්ට්‍රෝන බැගින් තියෙන්නේ අවසාන කවචයේ. ඔක්සිජන් වල අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6ක්. එහෙනම් ඔක්සිජන් පරමාණුවේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් කරගත්තාම එය ස්ථායී වෙනවනේ. ඒ වගේම හයිඩ්‍රජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 2ක් කරගත්තාම එයත් ස්ථායී වෙනවා. ඉතින් ඔක්සිජන් වල අවසාන කවචයේ 6ක් තියෙනවා නම් එයාට තව අඩු ඉලෙක්ට්‍රෝන 2ක් විතරයි. හයිඩ්‍රජන්ට එක ඉලෙක්ට්‍රෝනයක් තිබ්බහම අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 2ක් කරගන්න පුළුවන්. එහෙනම් මොකද්ද මෙතනදී වෙන්නේ? අපි දන්නවා ඔක්සිජන් පරමාණුවේ අවසාන කවචයේ බැලුවහම ඉලෙක්ට්‍රෝන යුගල් විදිහට තියෙද්දි එහි ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවනේ. ඒ 6ේ ඉලෙක්ට්‍රෝන 2ක් හවුලේ තබා ගන්න යොදවනවා. එය හයිඩ්‍රජන් පරමාණු 2ක් එක්ක තමයි හවුලේ තබා ගන්නෙ. එතකොට එයාට හයිඩ්‍රජන් පරමාණු වලින් තව ඉලෙක්ට්‍රෝන 2ක් හවුලේ ලැබෙන නිසා ඉලෙක්ට්‍රෝන 8ක් බවට පත් කරගන්න පුළුවන්. මේ විදිහට රූප සටහන හොඳට බලලා මේ ඉලෙක්ට්‍රෝන තියාගන්න ආකාරය ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අපි කියවනේ අවසාන කවචයේ හැම විටම ඉලෙක්ට්‍රෝන යුගල් විදිහට තියෙනවා කියලා. මෙතනදී හවුලේ තබා ගැනීම පෙන්වන්න ලේසි වෙන නිසා තමයි අපි එක යුගලක් ඉලෙක්ට්‍රෝන ඈඩ් කරලා හයිඩ්‍රජන් සමග හවුලේ තබා ගන්නවා පෙන්වලා තියෙන්නේ. මේ විදිහට හැදෙන ජල අණුවේ සූත්‍රය තමයි H2O. මොකද හයිඩ්‍රජන් 2ක් සහ ඔක්සිජන් එක පරමාණුවක් තමයි මේ අණුවේ තියෙන්නේ. දැන් ඔයාලට ඇමෝනියා අණුව අඳින්න කිව්වොත් මේ විදිහට සහසංයෝජ බන්ධන ඇතිවන ආකාරය අඳින්න අමාරු වෙන එකක් නෑ. මෙතනදී ඔයාලා මුලින්ම මතක තියාගන්න ඕන ඇමෝනියා අණුවේ සූත්‍රය. අපි දන්නවා NH3 කියන සූත්‍රයනේ ඇමෝනියා අණුව කියන්නේ. එහෙනම් මෙතනදී නයිට්‍රජන් එක පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු 3ක් සහභාගී වෙලා තියෙනවා. දැන් ඔයාලා මුලින්ම හිතන්න ඕන නයිට්‍රජන් පරමාණුවේ සහ හයිඩ්‍රජන් පරමාණුවේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා. නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තහම 2 5 කියලා තමයි අපි ලියන්නේ. එහෙනම් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මේ 5ට තව 3ක් එකතු වුණොත්නේ 8ක් වෙන්නේ. එතකොට එය ස්ථායී වෙනවා. එහෙනම් හයිඩ්‍රජන් පරමාණු 3න් ඉලෙක්ට්‍රෝන 3ක් නයිට්‍රජන් පරමාණුව හවුලේ තබා ගන්නවා. ඒ විදිහට තමයි ඇමෝනියා අණුවේ සහසංයෝජ බන්ධන ඇති වෙන්නේ. මේ විදිහට මීතේන් අණුව ගත්තාම මීතේන් අණුවේ සූත්‍රය CH4 කියලා අපි ලියන්නේ. එහෙනම් එහි කාබන් එකක් සහ හයිඩ්‍රජන් 4ක් තියෙනවා. ඉතින් කාබන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 සහ 4. 4යි කියලා කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එහෙනම් තව 4ක් හවුලේ තබා ගත්තොත් නේද මෙයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් වෙන්නේ. ඒකට එයා හයිඩ්‍රජන් තව පරමාණු 4ක් එක්ක ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නවා. එතකොට කාබන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8ක් වෙනවා. හයිඩ්‍රජන් හැම පරමාණුවකම අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2ක් වෙලා එම පරමාණු ස්ථායී තත්ත්වයටපත් වෙලා මීතේන් අණුව හැදෙනවා. ඒ වගේම නයිට්‍රජන් අණුව ගත්තහම අපි දන්නවා නයිට්‍රජන් වල සූත්‍රය N2 කියලා.
ඒ කියන්නේ නයිට්‍රජන්ම පරමාණු දෙකක් එකතු වෙලා තමයි නයිට්‍රජන් අණුව හැදෙන්නේ. ඉතින් නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔයාලට මෙතන පෙන්නලා තියෙනවා. එහි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මෙය ස්ථායී වෙන්න නම් තව ඉලෙක්ට්‍රෝන 3ක් අවශ්‍යයිනේ. එහෙනම් කොහොමද අනෙක් නයිට්‍රජන් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන 8ක් කියන ස්ථායී තත්ත්වයටපත් වෙන්න මෙයා හවුලේ තබා ගන්නේ? මෙහි අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 5න් දෙකක් යුගල් විදිහට නිදහසේ තියෙනවා. අනෙක් ඉලෙක්ට්‍රෝන 3 අනෙක් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 3ක් එක්ක හවුලේ තබා ගන්නවා. එතකොට එක පරමාණුවක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8ක් බවට පත් වෙනවා කියලා පේනවද? අන්න ඒ විදිහට තමයි නයිට්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නෙ. ඒ විදිහට එම පරමාණු දෙකේම ඉලෙක්ට්‍රෝන යුගලක් නිදහසේ තියෙනවා. අනෙක් ඉලෙක්ට්‍රෝන 3 පමණයි මේ බන්ධන වලට සහභාගී වෙන්නේ. ඒ විදිහට මේ බන්ධනේ ඉලෙක්ට්‍රෝන 6ක් නැත්නම් ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් පවතින නිසා මේ බන්ධනය ත්‍රිත්ව බන්ධනයක් කියලා හඳුන්වනවා. දැන් ගමු ඔක්සිජන් අණුව. ඔක්සිජන් වලත් ඔක්සිජන් දෙකක් සහභාගී වෙලා තමයි මේ සහසංයෝජ බන්ධනයේ මගින් ඔක්සිජන් අණුව හදන්නේ. එතකොට ඔක්සිජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතක් කරගන්න. එහි අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6ක්. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 6 අපි යුගල් විදිහට ලිව්වොත් ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙනවා. එහි එක් යුගලක ඉලෙක්ට්‍රෝන දෙකක් අනෙක් ඔක්සිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන දෙකක් සමග හවුලේ තබා ගත්තාම මේ අවසාන කවචයට ඉලෙක්ට්‍රෝන 8ක් කියන ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙතනදී ඔක්සිජන් අණුවේ සහසංයෝජ බන්ධනයට ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් සහභාගී වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් සහභාගී වෙන නිසා මේ අතර ද්විත්ව බන්ධනයක් ඇති වෙනවා කියලා හඳුන්වනවා. දැන් අපි බලමු මේ සහසංයෝජ බන්ධන නිරූපණය කරන්නේ කොහොමද කියලා. මේ සහසංයෝජ බන්ධන නිරූපණය කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තිත් කතිර සටහන. අනෙක් ක්‍රමය තමයි ලුයිස් ව්‍යුහය. මේ ලුයිස් ව්‍යුහයත් ලුයිස් තිත් සටහනක් හා ලුයිස් ව්‍යුහයක් මගින් පෙන්වන්න පුළුවන්. මුලින්ම අපි බලමු තිත් කතිර සටහනෙන් කොහොමද මේ සහසංයෝජ බන්ධන පෙන්වන්නේ කියලා. මෙතන තියෙන උදාහරණය හොඳට බලන්න. මෙතන පෙන්නලා තියෙන්නේ මීතේන්, ඒ කියන්නේ CH4 වල සහසංයෝජ බන්ධන ඇති වෙලා තියෙන ආකාරය. අපි දන්නවා කාබන් වල සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 1ක් තියෙනවා. ඉතින් මේ තිත් කතිර සටහනෙන් අපි මේ බන්ධන පෙන්නද්දී එක මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන අපි තිතක් විදිහටත් අනෙක් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන කතිරයක් විදිහටත් නිරූපණය කරනවා. මෙතන කාබන් වල ඉලෙක්ට්‍රෝන පෙන්නලා තියෙන්නේ තිත් විදිහට. හයිඩ්‍රජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කතිර විදිහට පෙන්නලා තියෙනවා. ඉතින් මේ කාබන් වටේට හයිඩ්‍රජන් 4ක් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිද්දී මේ විදිහට තමයි එහි සහසංයෝජ බන්ධන නිරූපණය කරන්නේ. හයිඩ්‍රජන් වලින් දායක වන ඉලෙක්ට්‍රෝන මෙතන කතිර විදිහට ඔයාලට පෙන්වලා තියෙනවා. කාබන් වලින් දායක වන ඉලෙක්ට්‍රෝන මෙතන තිත් විදිහට පෙන්වලා තියෙනවා. මේ විදිහට බැලුවහම මේ සියලුම තිත් සහ කතිර වල ගණන් කරලා බලන්න. මේ හැම මූලද්‍රව්‍යයකටම එහි ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලැබිලා තියෙනවා මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම නිසා. ඉතින් අපි මේ තිත් සහ කතිර භාවිතා කරන්නේ මේ සහසංයෝජ බන්ධන පෙන්වන්න. ඒ වගේම මේ සහසංයෝජ බන්ධන පෙන්වන්න තවත් යොදා ගන්න ක්‍රමයක් තමයි ලුයිස් ව්‍යුහය. මේ ලුයිස් ව්‍යුහය අපි තිත් සටහනින් පෙන්වන්නත් පුළුවන්. නැත්නම් ලුයිස් ව්‍යුහය කියන සටහනින් පෙන්වන්නත් පුළුවන්. මොකද්ද මේ දෙක අතර වෙනස? ලුයිස් තිත් සටහනින් පෙන්වන්නේ පරමාණු වල සංයුද්ධතා කවච ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කිරීමක්.
එතකොට මේ සහසංයෝජ බන්ධන සෑදීමට දායක වන සියලුම පරමාණු වල ඉලෙක්ට්‍රෝන අපි තිත් වලින් තමයි නිරූපණය කරන්නේ. මේට කතිර යොදාගන්නේ නැහැ. ඔයාලට මතක තියාගන්න පුළුවන් සියලුම ඉලෙක්ට්‍රෝන තිත් මගින් පෙන්නනවා. එතකොට මෙතන ඔයාලට තේරුම් ගන්න පහසුව සඳහා තමයි මේ වෙනත් වර්ණ වලින් පෙන්නලා තියෙන්නේ. හයිඩ්‍රජන් වලින් දායක වන ඉලෙක්ට්‍රෝනය රෝස පාටින් පෙන්නලා තියෙනවා. නයිට්‍රජන් වලින් දායක වන ඉලෙක්ට්‍රෝන නිල් පාටින් පෙන්නලා තියෙනවා. නමුත් ඔයාලා මේ ලුයිස් තිත් සටහන එකම පාටින් පෙන්වන්න පුරුදු වෙන්න. ඒක ඔයාලට මෙතන පෙන්නලා තියෙනවා. ලුයිස් ව්‍යුහයෙන් අපි මේ සහසංයෝජ බන්ධන නිරූපණය කරද්දී බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි ඉරකින් තමයි පෙන්වන්නේ. බන්ධන සෑදීමට සම්බන්ධ නොවන එකසර ඉලෙක්ට්‍රෝන යුගල තිත් වලින් නිරූපණය කරනවා. මෙතනදී බන්ධන වලට සහභාගී වන ඉලෙක්ට්‍රෝන තිත් විදිහටවත් කතිර විදිහටවත් පෙන්වන්නේ නැහැ. ඒවා ඉරකින් තමයි පෙන්වන්නේ. මෙතන දීලා තියෙන ඇමෝනියා වල උදාහරණය ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. ඇමෝනියා වල නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් ඇතිවන සහසංයෝජ බන්ධන ඉරි වලින් පෙන්වලා තියෙනවා. හැබැයි නයිට්‍රජන් වල තව ඉලෙක්ට්‍රෝන යුගලක් ඉතිරි වෙනවා. ඒ බන්ධනයට සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ එකසර ඉලෙක්ට්‍රෝන යුගල තිත් වලින් පෙන්වලා තියෙන්නේ. දැන් ඔයාලට උදාහරණ කිහිපයක් මගින් තිත් කතර සටහන් සහ ලුයිස් ව්‍යුහය මගින් සහසංයෝජ බන්ධන නිරූපණය කරලා තියෙනවා. මුලින්ම බලන්න ක්ලෝරින් අණුව. මෙහි තිත් කතර සටහනේ ක්ලෝරින් පරමාණු දෙකක ඇති ඉලෙක්ට්‍රෝනය බැගින් සහසංයෝජ බන්ධනයට බැඳෙන ආකාරය එක පරමාණුවක තිතක් මගින්ද එක පරමාණුවක කතිරයක් මගින්ද පෙන්වලා තියෙනවා. මේ විදිහම ලුයිස් ව්‍යුහය ගත්තහම ක්ලෝරින් අතර සහසංයෝජ බන්ධනය කෙටි ඉරක් මගින් පෙන්නලා බන්ධනයට සහභාගී නොවන ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගල් විදිහට වෙනම තිත් මගින් පෙන්නලා තියෙනවා. හයිඩ්‍රජන් අණුවෙත් ඒ විදිහටම තිත් කතර සටහන සහ ලුයිස් ව්‍යුහය පේනවා. ජල අණුව බලන්න. මෙහි තිත් කතර සටහනේ ඔයාලට පේනවා හයිඩ්‍රජන් සමග සහසංයෝජ බන්ධන සෑදෙද්දී හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන තිත් මගින්ද ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන කතර මගින්ද පෙන්වලා තියෙනවා. ලුයිස් ව්‍යුහයේදී හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර බන්ධන ඉරකින් පෙන්වලා තියෙනවා. ඒට සහභාගී නොවන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා. මේ යුගල් දෙකේ පිහිටීම නිසා මේ විදිහට ජල අණුවේ හැඩය කෝණයක් ආකාරයෙන් පේනවා. ඇමෝනියා අණුව ගත්තහම එහි තිත් කතර සටහන පේනවා. ලුයිස් ව්‍යුහය වලට පේනවා. ලුයිස් ව්‍යුහයේදී මතක තියාගන්න එතනත් නයිට්‍රජන් වල බන්ධන වලට සහභාගී නොවන එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. එය වෙනම පෙන්වලා තියෙනවා. මීතේන් අණුවෙත් තිත් කතර සටහන සහ ලුයිස් ව්‍යුහය බලන්න. එහි ලුයිස් ව්‍යුහයේ විශේෂත්වයක් තියෙනවා. එහි එකසර ඉලෙක්ට්‍රෝන දකින්න ලැබෙන්නේ නැහැ. සියලුම ඉලෙක්ට්‍රෝන බන්ධන වලට සහභාගී වෙලා නිසා වටේම තියෙන හයිඩ්‍රජන් වලට කෙටි ඉරක් මගින් කාබන් සම්බන්ධ වෙලා තියෙනවා. ඔක්සිජන් අණුව ගත්තහම එහි තිත් කතර සටහනේ ඔයාලට පේනවා සහසංයෝජ බන්ධනය සඳහා එම ඔක්සිජන් පරමාණු දෙක අතර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් පිහිටනවා. ඔක්සිජන් එක පරමාණුවක ඉලෙක්ට්‍රෝන දෙකක්ද අනෙක් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන දෙකක්ද සහභාගී වෙනවා. ඒ නිසා ලුයිස් ව්‍යුහයේදී ඔයාලට පේනවා මෙහි බන්ධන දෙකක් විදිහට ඉරි කෑලි දෙකකින් පෙන්නලා තියෙනවා. අපි කියනවා මෙය ද්විත්ව බන්ධනයක් කියලා. මොකද ඉලෙක්ට්‍රෝන
යුගල් දෙකක් සහභාගී වෙනවා. එහෙනම් පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් සහසංයුජව බැඳෙනවා නම් එහි බන්ධන ද්විත්ව බන්ධනයක් කියලා අපි නම් කරනවා. ඉතින් ලුයිස් ව්‍යුහයේ ඔයාලට මේ ද්විත්ව බන්ධනය සහ එම ඔක්සිජන් පරමාණු වල බන්ධන වලට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන තිත් මගින් පෙන්නලා තියෙනවා. නයිට්‍රජන් අණුව ගත්තහමත් එහි තිත් කතිර සටහන ඔයාලට දැක්කහම පේනවා නයිට්‍රජන් පරමාණු අතරත් සහසංයුජ බන්ධන හැදෙද්දී ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් ඒට සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ පරමාණු දෙක අතර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙන නිසා ඒට අපි ඉරි 3ක් යොදනවා ලුයිස් ව්‍යුහයේදී. එහෙනම් අපි මේ බන්ධනයට ත්‍රිත්ව බන්ධනයක් කියලා කියනවා. නයිට්‍රජන් වල බන්ධනයට සහභාගී නොවන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් මේ විදිහට තිත් වලින් ලුයිස් ව්‍යුහයේ පෙන්නනවා. කාබන් ඩයොක්සයිඩ් අණුව ගත්තහම එහි තිත් කතිර සටහනේ ඔයාලට පේනවා කාබන් ඔක්සිජන් අතර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් සහසංයුජව බැඳිලා තියෙනවා. ඒ වගේම මේ විදිහට කාබන් සමග ඔක්සිජන් පරමාණු දෙකක් ද්විත්ව බන්ධන සාදමින් සහසංයුජ බන්ධන විදිහට බැඳිලා තියෙනවා. ඒ විදිහට තමයි අපි ලුයිස් ව්‍යුහය පෙන්වන්නේ. ඉතින් මේ සහසංයුජ බන්ධන හැදෙද්දී සංයුද්ධා කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ නොවන අවස්ථා තියෙනවා. මෙතන ඇල්මීනියම් ක්ලෝරයිඩ් ගත්තහම ඇල්මීනියම් වටේ ක්ලෝරීන් පරමාණු 3ක් සහසංයුජව බැඳිලා තියෙනවා. නමුත් ඔයාලට මෙතන පේනවා ඇල්මීනියම් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් විදිහට සම්පූර්ණ වෙන්නේ නැහැ. මෙතන 6යි ඉලෙක්ට්‍රෝන ඇල්මීනියම්ට හම්බෙලා තියෙන්නේ. එහෙනම් මේක සහසංයුජ බන්ධනයක්. නමුත් ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ නොවන අවස්ථාවක්. තවත් සහසංයුජ බන්ධන හැදෙද්දී සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය ඉක්මවන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8ට වඩා වැඩි වෙන අවස්ථා තියෙනවා. මෙතන ෆොස්ෆරස් වටේ ක්ලෝරීන් 5ක් බැඳලා තියෙනවා. ඉතින් මේ ක්ලෝරීන් වල අෂ්ටකයේ සම්පූර්ණ වුණාට ෆොස්ෆරස් වල ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා කියලා ඔයාලට ගණන් කරුවහම පේනවා. මොකද මේ එක ඉරකින් පෙන්වන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්. ඒ විදිහට යුගල් 5ක් තියෙනවා කියලා ඔයාලට මේ ඉරි 5න් පේනවා. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ ඉක්මවා ගිහිල්ලානේ. ඒ වගේ අවස්ථාත් තියෙනවා කියලා ඔයාලා මතක තියාගන්න. ඉතින් මේ සහසංයුජ බන්ධන හැදෙද්දී ඒ ආශ්‍රිත සංසිද්ධි කිහිපයක් අපි දැන් කතා කරමු. මේ සහසංයුජ බන්ධන ආශ්‍රිතව පරමාණුක දැලිස් ඇති වෙන ආකාරයත් මේ බන්ධනවල ද්‍රවීයතාවය කියන්නේ මොකක්ද කියලත් මේ බන්ධන වලින් ඇතිවෙන අණු අතර තියෙන අන්තර්ණුක බන්ධන කියන්නේ මොනවදත් කියලා අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා. අපි මුලින්ම පරමාණුක දැලිස් කියන්නේ මොනවද කියලා කතා කරමු. පරමාණු සහසංයුජව බැඳිලා ඒ දැලිස් ආකාරයෙන් හැදුනහම තමයි පරමාණුක දැලිස් කියන්නේ. ඉතින් ඔයාලට මතක ඇතිනේ අයනවල දැලිස් අපි කතා කරා. අයනවල තමයි සාමාන්‍යයෙන් දැලිස් හැදෙන්නේ. නමුත් සමහර සහසංයුජ සංයෝගවලත් දැලිස් ආකාර තියෙනවා. උදාහරණ ගත්තාම කාබන් වල පරමාණුක දැලිස් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මිනිරන් පරමාණුක දැලිස් අපි කියනවා ග්‍රැෆයිට් කියලා. අනෙක තමයි දියමන්ති හෙවත් ඩයමන්ඩ් පරමාණුක දැලිස්. මෙතනදි වෙන්නේ කාබන් පරමාණු සහසංයුජව බැඳිලා ඒවා දැලිස් විදිහට ස්වභාවිකව පැවතීමයි. ඉතින් අපි මුලින්ම මේ මිනිරන් සහ දියමන්ති වල තියෙන විවිධ වෙනස්කම් ගැන කතා කරමු. මිනිරන් ගත්තහම සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 3ක් සමග ඒක බන්ධන හදනවා. මේවා ස්තර ලෙස
එකිනෙක මත පිහිටනවා. එක් ස්තරයක් මත අනෙක් ස්තරය පහසුවෙන් ලිස්සා යන නිසා මේවා ලිහිසි ද්‍රව්‍ය ලෙසත් පාවිච්චි කරනවා. දියමන්ති ගත්තාම සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 4ක් සමග ඒක බන්ධන හදනවා. මේවා ඔයාලට රූපේ පේනා වගේ ත්‍රිමාණ දැලිසක ආකාරයටයි පිහිටන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති දියමන්ති කියන්නේ දෘඩ බවින් ඉහළම ද්‍රව්‍ය. ඉතින් සාමාන්‍ය සහසංයුජ සංයෝග වගේ නෙමේ මේ දැලිස් ආකාරයෙන් පවතින සහසංයුජ සංයෝග ඉහළ ද්‍රවාංකයක් සහ තාපාංකයක් පෙන්වනවා. දැන් අපි කතා කරමු බන්ධනවල ද්‍රවීයතාවය කියන්නේ මොකක්ද කියලා. විද්‍යුත් ඍණතාවය කියන ගුණය නිසා බන්ධනවල ද්‍රවීයතාවයක් හටගන්නවා. ඉතින් මොකද්ද මේ විද්‍යුත් ඍණතාවය කියන්නේ? රසායනික බන්ධනයක ඇති ඉලෙක්ට්‍රෝන බන්ධනයට සහභාගී වන යම් පරමාණුවක් දෙසට ආකර්ෂණය වීමේ හැකියාව තමයි මේ විද්‍යුත් ඍණතාවය කියලා අර්ථ දක්වන්නේ. ඉතින් විවිධ පරමාණු වල විද්‍යුත් ඍණතාවයට අගයක් තියෙනවා. උදාහරණ විදියට ඔයාලට මෙතන පෙන්නලා තියෙනවා හයිඩ්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින් වල විද්‍යුත් ඍණතාවයන්ගේ අගය. ඉතින් මෙතන උදාහරණය ගන්න. මෙතන ජල අණුවක් පෙන්නලා තියෙනවා. අපි දන්නවා ජලයේ හැදෙද්දී ඔක්සිජන් සමග හයිඩ්‍රජන් දෙකක් සහසංයුජව බැඳෙනවා. ඉතින් මෙතනදී ඔයාලට වගුවේ පේනවා ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය හයිඩ්‍රජන් වලට වඩා වැඩි. ඒක නිසා මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර පවතින ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් දෙසට ආකර්ෂණයක් පෙන්වනවා. මේ නිසා තමයි මේ බන්ධනවල ද්‍රවීයතාවයක් ඇති වෙන්නේ. ඉතින් ඔක්සිජන් දෙසට වැඩිපුර ආකර්ෂණය වුණාම එහි සුළු ඍණාරෝපණයක් ඇති වෙනවා. ඊට සාපේක්ෂව හයිඩ්‍රජන් වල ධනාරෝපණයක් ඇති වෙනවා. ඉතින් එතකොට ඔයාලට පේනවනේ ඔක්සිජන් පැත්තට ඍණාරෝපිත ද්‍රවීයතාවයක් ලැබෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය හේතුවෙන් බන්ධනවල ද්‍රවීයතාවයක් ඇති වෙනවා කියලා. හැබැයි මේ විද්‍යුත් ඍණතාව සමාන පරමාණු දෙකක් අතර සහසංයුජ බැඳෙද්දී ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය සමමිතිකවයි පවතින්නේ. මොකද ක්ලෝරින් වල විද්‍යුත් ඍණතාවය අනෙක් ක්ලෝරින් වල විද්‍යුත් ඍණතාවයට සමානයි. ඉතින් එතකොට එහි ද්‍රවීයතාවයක් හටගන්නේ නැහැ. ඒක නිසා අපි නිර්ද්‍රවීය අණුවක් කියලා කියනවා. ඉතින් මේ නිර්ද්‍රවීය අණුවක තියෙන සහසංයුජ බන්ධන නිර්ද්‍රවීය සහසංයුජ බන්ධන කියලා හඳුන්වනවා. හැබැයි විද්‍යුත් ඍණතාව අසමාන පරමාණු දෙකක් අතර සහසංයුජ බන්ධන හැදෙද්දී ද්‍රවීය සහසංයුජ බන්ධනයි හැදෙන්නේ. උදාහරණයක් ගත්තාම හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් කියන අණුවේ හයිඩ්‍රජන් සහ ෆ්ලෝරින් අතර තියෙන සහසංයුජ බන්ධනයේදී ඔයාලට මේ වගුව පෙන්නලා තියෙනවා හයිඩ්‍රජන් වලට වඩා ෆ්ලෝරින් වල විද්‍යුත් ඍණතාවය වැඩි. ඒ නිසා ෆ්ලෝරින් දෙසට මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගන්නවා. ෆ්ලෝරින් දෙසට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගන්න නිසා ෆ්ලෝරින් වලට සුළු ඍණ ආරෝපණයක් ලැබෙනවා. ඒ තමයි අපි ඩෙල්ටා ඍණ විදිහට මෙතන පෙන්නලා තියෙන්නේ. ඊට සාපේක්ෂව හයිඩ්‍රජන් වල සුළු ධනාරෝපණයක් ඇති වෙන නිසා ඩෙල්ටා ධන කියලා පෙන්නලා තියෙනවා. මේ හේතුවෙන් ඉලෙක්ට්‍රෝන යුගල ෆ්ලෝරින් පරමාණුව දෙසට වඩාත් ආකර්ෂණය වෙලා ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය අසමමිතික වෙලා ද්‍රවීකරණය වෙනවා. මේ වගේ ද්‍රවීය සහසංයුජ බන්ධන ඇතිවන සංයෝගයකට හොඳම උදාහරණය තමයි ජලාණුව. ජලාණුවේ තියෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර ඇතිවන බන්ධනයේදී ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය හයිඩ්‍රජන් වලට වඩා වැඩි නිසා ඔක්සිජන් දෙසට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වීම හේතුවෙන් ඔක්සිජන් වල සුළු ඍණාරෝපණයක් ඇති වෙනවා. ඒට සාපේක්ෂව හයිඩ්‍රජන් වල සුළු ධනාරෝපණයක් ඇති වෙනවා. ඉතින් මේ විදිහට ගත්තහම මෙහි තියෙන
හයිඩ්‍රජන් ඔක්සිජන් අතර තියෙන බන්ධන දෙකේම ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් දෙසටයි ආකර්ෂණය වෙන්නේ. ඉතින් මේ ජලාණුව ද්‍රවීකරණය වෙලා තමයි මේ විදිහට තියෙන්නේ. මේ ද්‍රවීකරණය වුණු ජලාණුව නිසා ජලාණු අතර අන්තර්අණුක බන්ධන ඇති වෙලා මේ ජලයට විශේෂ ගුණයන් ලැබිලා තියෙනවා. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා. එහෙනම් අපි බලමු මේ අන්තර්අණුක බන්ධන කියන්නේ මොනවද කියලා. අණු අතර ඇතිවන ආකර්ෂණ බල තමයි අන්තර්අණුක බන්ධන කියන්නේ. ද්‍රවීය සහ සංයුජ බන්ධන ඇති අණුවක ඊතා කුඩා ධනාරෝපණයක් වගේම ඊතා කුඩා ඍණාරෝපණයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ද්‍රවීකරණය වුණු අණු විශාල සංඛ්‍යාවක් තියෙන තැනක එම එක් අණුවක ඊතා කුඩා ධනාරෝපණයක් දරන පරමාණු යාබද අණුවක ඊතා කුඩා ඍණාරෝපණයක් දරන පරමාණු සමග ආකර්ෂණ බල ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ ආකර්ෂණ බල සහ සංයුජ බන්ධන තරම් ප්‍රබල නැහැ. මේවා දුබල ආකර්ෂණ බල. මේට හොඳම උදාහරණය තමයි ජලාණු අතර ඇතිවන අන්තර්අණුක ආකර්ෂණ බල. ඔයාලට මෙතන පේනවා ජල අණුවක හයිඩ්‍රජන් ඔක්සිජන් අතර බන්ධනයේදී ඔක්සිජන් වලට සුළු ඍණාරෝපණයක් එනවා. ඒ වගේම හයිඩ්‍රජන් වලට සුළු ධනාරෝපණයක් එනවා. ඉතින් ඒ වගේම යාබද තවත් ජල අණුවක් ගත්තාම එහිත් ඒ විදිහට සුළු ඍණ සහ ධනාරෝපණ හට ගන්නවා. ඉතින් මෙතන වෙලා තියෙන්නේ එක ජල අණුවක හයිඩ්‍රජන් වල තියෙන සුළු ධනාරෝපණයේ හේතුවෙන් අනෙක් අණුවේ ඔක්සිජන් වල තියෙන සුළු ඍණාරෝපණයේ හේතුවෙන් ඒ දෙක අතර ආකර්ෂණ බල හට ගන්නවා. මේ විදිහට ජල අණු අතර ඇතිවන අන්තර්අණුක ආකර්ෂණ බල නිසා ජලයට සුවිශේෂී ගුණ රාශියක් ලැබිලා තියෙනවා. උදාහරණ විදිහට ගත්තොත් මේ ජල අණු අතර අන්තර්අණුක ආකර්ෂණ බල නිසා තමයි මේ ජලය කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස පවතින්නේ. නැත්තම් මේවා වායු විදිහට තමයි පවතින්නේ. ඒ වගේම ජලයේ තාපාංකය ඉහළගයක් ගන්නෙත් මේ අන්තර්අණුක ආකර්ෂණ බල නිසා. ඒ වගේම ජලයට ඊතා විශිෂ්ට තාපධාරිතාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම අයිස් වලට වඩා ඉහළ ඝනත්වයක් ජලයේ සතු වෙලා තියෙන්නේ මේ අන්තර්අණුක ආකර්ෂණ බල නිසා. ඉතින් මේ සුවිශේෂී ගුණ නිසා පෘථුවියේ ජීවය පවත්වා ගැනීමට ජලය බෙහෙවින් දායක වෙනවා. මේ විදිහට සහසංයුජ සංයෝගවල ගුණයන් කිහිපයක් අපි කතා කරමු. පළවෙනි ගුණය තමයි බොහෝ විට පරමාණු කිහිපයකින් සමන්විත අණු විදිහට තමයි මේ සහසංයුජ සංයෝග තියෙන්නේ. උදාහරණ ගත්තහම ජල අණුව, කාබන් ඩයොක්සයිඩ් අණුව ගන්න පුළුවන්. ඒ වගේම මේ සහසංයුජ සංයෝග කාමර උෂ්ණත්වයේදී බොහෝ වෙලාවට වායු හෝ ද්‍රව අවස්ථාවේ තියෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි පහළ ද්‍රවාංක සහ තාපාංක තිබීම. ඔයාලට මෙතන පේනවා ජලය, ඇමෝනියා, ඔක්සිජන් වගේ සහසංයුජ සංයෝගවල ද්‍රවාංක සහ තාපාංක පහළගයක් ගන්න බව. ඒ වගේම ඔයාලා මතක් කරගන්න දැලිස් විදිහට තියෙන සහසංයුජ සංයෝගවල ද්‍රවාංක තාපාංක මීට වඩා වෙනස්. ඒවායේ ද්‍රවාංක සහ තාපාංක 3000ට වඩා ඉහළගයක් ගන්නවා. උදාහරණ ගත්තහම මිනිරන් සහ දියමන්ති. ඒ වගේම බොහෝමයක් සහසංයුජ සංයෝග ජලයේ දිය වෙනවා. හැබැයි මේ සංයෝග ජලීය ද්‍රාවණවලදී විද්‍යුතය සන්නයනය කරන්නේ නැහැ. උදාහරණ ගත්තහම සීනි ද්‍රාවණය, ආශ්‍රිත ජලය මේවායේදී විද්‍යුතය සන්නයනය කරන්නේ නැහැ. මතක තියාගන්න ආශ්‍රිත ජලය කියන්නේ ලවණ දිය වී නැති ජලය. නැත්තම් අපි කියනවා සංශුද්ධ ජලය කියලා. මේ විදිහට සහසංයුජ සංයෝගවල ගුණ ඔයාලා හොඳට මතක තියාගන්න ඕන. මොකද මේ බන්ධන ආශ්‍රයෙන් එන සමහර ප්‍රශ්නවලදී තියරි කොටස් විදිහට මේ වගේ කරුණු වලින් ප්‍රශ්න අහන්න පුළුවන්.
ඉතින් හොඳට මේ වීඩියෝ එක බලලා සහ සංයුජ බන්ධන පිළිබඳ නිවැරදි අවබෝධයක් ඔයාලා ලබා ගන්න. ඒ වගේම අයනික බන්ධන වලට අදාළ වීඩියෝ එකකිනුත් අයනික බන්ධන හැදෙන ආකාරය නිවැරදිව මතක තියාගන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාලගේ සිලබස් එකට අදාළ සියලුම පාඩම් Science A+ channel එක තුලින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පාඩම් වලට අදාළ PDF ෆයිල් වලට ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් අපේ Patreon page එක හරහා එහි සමාජිකත්වයේ ලබාගෙන ඔයාලට මේ notes ලබා ගන්න පුළුවන්. එහෙනම් දිගටම Science A+ channel එකට මේ විදිහට වීඩියෝ කරගන්න support කරන්න. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.